අයිබෝන් දුවේ පුතේ මේක අපේ පාඨමාලාවේ 3 වෙනි වීඩියෝ එක. අපි මේකෙදි කතා කරනවා වීජීය ප්‍රකාශන සුළු කිරීම කියන්නේ මොකක්ද කියන එක ගැන. අපි මීට කලින් වීඩියෝ එකේදී කතා කරා වීජීය ප්‍රකාශන ප්‍රසාරණය කියන්නේ මොකක්ද කියන එක. එතකොට පුතේ මේ සුළු කිරීම කියන කොටසෙදිත් අපිට ප්‍රසාරණයත් කරන්න වෙන අවස්ථා හම්බ වෙනවා. ඉතින් ඇත්තටම කිව්වොත් මේකෙදි අපි කරන්න හදන්නේ වීජීය ප්‍රකාශනයක් ප්‍රසාරණය කරලා සුළු කරන්නේ කොහොමද කියන එක බලන එක. අපි මුලින්ම බලමු සුළු කිරීම කියන්නේ මොකක්ද? සුළු කිරීමක් කරන්න පුළුවන් කොයි වගේ දේවල්ද කියන එක අපි ඉස්සෙල්ලා චුට්ටක් බලමු. හරි. එහෙමනම් ලියන්න පුතේ අනුමාත්‍රකාවක් විදිහට මේක ලියන්න. අනුමාත්‍රකාවක් විදිහට ලියන්න. වීජීය ප්‍රකාශන සුළු කිරීම. වීජීය ප්‍රකාශන සුළු කිරීම. අනුමාත්‍රකාවක් විදිහට ලියන්න. වීජීය ප්‍රකාශන සුළු කිරීම. හරි. මෙන්න මේ සුළු කිරීම කියන කොටසේදී අපිට සුළු කිරීම කියන දේ කරන්න කලින් තව අඳුර ගන්න පොඩි කෙනෙක් ඉන්නවා. ඒ තමයි සජාතීය වීජීය පද කියන්නේ මොනවද කියන එක. සජාතීය පද විතරක් නෙමෙයි. සජාතීය පද කියොත් අපි බලන්නේ ලකුණනේ. පැහැදිලිද? පළවෙනි වීඩියෝ එකේදී අපි කතා කරා සජාතීය පද. සජාතීය පද කියලා කියන්නේ පුතේ ලකුණ සමානයි නම් සජාතීය පද කියවනේ. හැබැයි මෙතනදී මම කතා කරන්නේ ධන ඍණ කියන ලකුණ ගැන නෙමේ. සජාතීය වීජීය පද ගැන මම මෙතනදී කතා කරන්නේ. එහෙනම් පැහැදිලිව මේක පටල ගන්න නැතුව හොඳට තේරුම් ගන්න. සජාතීය පද කීවොත් අපි බලන්නේ ලකුණු සමානද කියලා. හැබැයි මෙතනදී මම බලන්නේ සජාතීය වීජීය පද. ඒ කියන්නේ සරලවම කිව්වොත් වීජීය කොටස් සමානයිද කියන එක තමයි මෙතනදී බලන්නේ. එහෙනම් වීජීය කොටස් සමාන ඒවට අපි කියනවා සජාතීය වීජීය පද කියලා. හරි. අපි ලියාගමු එහෙනම් මොකද්ද සජාතීය වීජීය පද කියන්නේ කියන එක අපි චුට්ටක් ලියලා බලමු ඒවා කොහොමද සුළු කරන්නේ කියන එක. එහෙමනම් පුතේ පළවෙනි රෝම ඉලක්කම දාලා ලියා ගන්න. දැන් අනුමාත්‍රකාව ලියුවා අපි වීජීය පද සුළු කිරීම කියලා. පළවෙනි රෝම ඉලක්කම දාලා ලියා ගන්න සජාතීය වීජීය පද. සජාතීය වීජීය පද. පළවෙනි රෝම ඉලක්කම. හරි. යටින් ලියන්න මෙහෙම. යටින් ලියන්න. මේක හරි ලේසි කොටසක්. ලොකුවට අමාරු දෙයක් නෙමෙයි, බොරුවට අමාරු කරගන්න එපා. හරි ලේසි. හරියට අඳුර ගන්න විතරයි තියෙන්නේ. හරි. වැඩේ තියෙන්නේ ඔයාලා අඳුරන්නේ නැති එකනේ. දැන් බලමු. අදින් පස්සේ අඳුරන්න පුළුවන් හොඳට. එහෙනම් අපි ලියමු සජාතීය වීජීය පද කියන්නේ මොනවද කියලා. යටින් ලියන්න මෙහෙම. වීජීය කොටස සමාන වන වීජීය කොටස සමාන වන වීජීය කොටස සමාන වන වීජීය පදයන් වීජීය කොටස සමාන වන වීජීය පදයන් වීජීය පදයන් සජාතීය වීජීය පද ලෙස හඳුන්වනු ලබයි. සජාතීය වීජීය පද ලෙස හඳුන්වනු ලබයි. එහෙමනම් පුතේ සජාතීය වීජීය පද කියලා කියන්නේ මොකද්ද? මේ වීජීය කොටස සමාන වෙන්න ඕනේ. එහෙම සමාන නම් එයාලා සජාතීය වීජීය පද කියලා කියනවා. අපි එහෙනම් සජාතීය වීජීය පද යුගලයන් කිහිපයක් පොඩි උදාහරණ විදිහට ලියලා බලමු. එහෙනම් ලියන්නකෝ උදාහරණය කියලා. උදාහරණය කියලා ලියලා මේ වාක්‍ය ඉස්සලා ලියන්න මේකට ඉස්සරහින්. උදාහරණය කියලා මේක ලියන්නකෝ. සජාතීය වීජීය පද යුගලයන් කිහිපයක් සජාතීය වීජීය පද යුගලයන් කිහිපයක් පහත දැක්වේ. සජාතීය වීජීය පද යුගලයන් කිහිපයක් පහත දැක්වේ. හරි. මං මෙන්න පළවෙනි යුගලය ලියනවා. 5x කියන වීජීය පදය හා 4x. මොකද කියන්නේ? මේක සජාතීය වීජීය පද වෙනව නේද? ඇයි සජාතීය වීජීය පද වෙන්නේ? මෙතන තියෙන මේ යුගලයේ අපිට පද දෙකක් තියෙන්නේ. එක පදයක් තමයි 5x කියලා කියන්නේ, අනිත් පදය තමයි 4x කියලා කියන්නේ. බලන්න පුතේ මේ දෙන්නගෙම වීජීය කොටස් දෙක සමානයි. ඉතින් අපි කියනවා මේ දෙන්නට සජාතීය වීජීය පද යුගලයක් කියලා කියනවා. ඊළඟට අපි දෙවෙනි උදාහරණය ගත්තොත් එහෙම
4m මේක මම ඍණ කරනවා හා ධන 9m. හරි. දැන් මෙතනත් සජාතීය බීජීය පද දෙකක් නම් තමා තියෙන්නේ. හැබැයි ලකුණ අතින් සජාතීය නැති බව ඇත්ත. හරි? ලකුණ වෙනස්. හැබැයි මෙතනදී අපි කතා කරන්නේ පුතේ සජාතීය බීජීය පද ගැනනේ. ලකුණ ගැන නෙමෙයි. ඉතින් සජාතීය බීජීය පද වෙන්න බීජීය කොටස සමාන වෙන්න ඕනේ. ඉතින් ඔන්න දෙන්නගෙම m කියලා තියෙන්නේ. එහෙනම් අපි මෙයාලට කියනවා සජාතීය බීජීය පද දෙකක් කියලා. පද යුගලයක් කියලා. ඊළඟට අපි ගත්තොත් එහෙම 5xy හා 2xy. මේකෙත් බීජීය කොටස් ටික සජාතීයයිනේ. මෙතන xy තියෙනවා, මෙතනත් xy තියෙනවා. ඉතින් එහෙනම් අපිට කියන්න පුළුවන් සජාතීය බීජීය පද යුගලයක් කියලා. අපි හතරවෙනිය ගත්තොත් 3x වර්ග හා ඍණ 14x වර්ග. බලන්නකෝ. මෙතනත් තියෙන්නේ x වර්ග කියලා බීජීය පදයක්. මේකේ තියෙන්නේ x වර්ග කියලා බීජීය පදයක්මයි. එhmenan මේ පද දෙකත් සජාතීය බීජීය පද දෙකක් වෙනවා. ඊළඟට අපි පස්වෙනි උදාහරණය ගත්තොත් එහෙම p වර්ග q හා 3p වර්ග q. මම මේ දෙන්නම ඍණ කරනවා. ඉතින් මෙතනත් දෙන්නගෙම තියෙන බීජීය කොටස් සමානයි. මෙයාගෙත් p වර්ග q තියෙන්නේ, මෙයාගෙත් p වර්ග q තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට බීජීය කොටස සමාන වෙන බීජීය පදවලට අපි කියනවා සජාතීය බීජීය පද කියලා. මම පොඩි භාග ගානකුත් එකක් ලියලා පෙන්නන්නම්. 4න් 3යි mn කියලා තිබ්බොත් mn වර්ග කරමු. අපි mn වර්ග මේකත් කරමු. හරි mn වර්ග කියලා තියෙනවා. අනිත් එක්කෙනා තියෙනවා 5යි mn වර්ග කියලා. ඉතින් පුතේ මේකෙත් බීජීය කොටස් සමානයි. mn වර්ග mn වර්ග. අපි කියනවා එහෙනම් මෙයාලටත් සජාතීය බීජීය පද යුගලයක් කියලා. හරි. අපි මේ උදාහරණ ටික ලියාගමු. සජාතීය බීජීය පද යුගලයන් ටිකක්. තව තියෙනවා තව ඕන තරම් තියෙනවා. ඉතින් මොකද්ද වෙන්න ඕන එකම දේ? එකම දේ මතක තියාගන්න බීජීය කොටස් ටික අර ඉංග්‍රීසි අකුරු ටික සමාන වෙන්න ඕන. එච්චරයි. හරි? ඉංග්‍රීසි අකුරු ටික සමාන වෙලා තිබ්බනම් එයාලා සජාතීය බීජීය පද වෙනවා. එතකොට මම මෙතනදී දැන් මේ සුළු කිරීම කියන කොටස කියලා දෙන්න කලින් බීජීය පදවල සජාතීය භාවය හොයාගන්නේ කොහොමද කියලා දෙන්න හේතුව තමයි පුතේ අපිට එකතු කිරීමක් හෝ අඩු කිරීමක් කරන්න පුළුවන් නම් ඒ කියන්නේ බීජීය පද දෙකක් එකතු කරන්න හෝ අඩු කරන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම මේ දෙන්න සජාතීය බීජීය පද වෙන්න ඕන විය යුතුමයි. තව විදිහකට කියනවා නම් අපිට ඇත්තටම බීජීය පද දෙකක් එකතු කරන්න පුළුවන් ඒ දෙන්න සජාතීය බීජීය පද නම් විතරයි. අපිට බීජීය පදයකින් බීජීය පදයක් අඩු කරන්න පුළුවන් ඒ දෙන්න සජාතීය බීජීය පද නම් විතරයි. වෙන කිසිම කෙනෙක් අපිට වෙන කිසිම ඒ කියන්නේ විජාතීය බීජීය පද අපිට එකතු කරන්නත් බෑ අඩු කරන්නත් බෑ. අපි ඔක ලියමු. මේ ටික ලියලා ඉවර කරලා සුළු කිරීම කියන එක ගැන එතකොට පස්සේ ඔයාලට අවබෝධයක් එයි මොකක්ද ඇත්තටම සුළු කිරීම කියන්නේ කියන එක. මම ඒකත් අන්තිමට රතු පාටින් ලියන්න දෙන්නම්. හරි මේ වැඩ ටික ඔක්කොම කරලා අන්තිමට ලියන්න දෙන්නම්. අපි එහෙනම් මේක යටින් රතු පාටින් තරුවක් දාලා ලියාගමු. මේ උදාහරණ ටික ලියලා රතු පාටින් තරුවක් දාලා ලියාගන්න මෙහෙම. බීජීය පද දෙකක් රතු පාටින්ම ලියන්න එක. බීජීය පද දෙකක් බීජීය පද දෙකක් එකතු කිරීමට හෝ අඩු කිරීමට
නම් එකතු කිරීමට හෝ අඩු කිරීමට නම් ඒවා සජාතීය වීජීය පද විය යුතුම වේ. ඒවා සජාතීය වීජීය පද විය යුතුම වේ. ඒවා සජාතීය වීජීය පද විය යුතුම වේ. පැහැදිලිද පුතේ කාරණාව? එහෙමනම් මතක තියාගන්න වීජීය පද දෙකක් එකතු කරන්න හෝ අඩු කරන්න නම් අනිවාර්යෙන් මේවා සජාතීය වීජීය පද වෙන්නම ඕන. ඔන්න ඔය නීතිය විදියට හරියටම තිතනම තියෙන්න ඕන. ඔය නීති ඔයාලට වෙනස් කරන්න බෑ. මොකද මේවා ගණිතයේ නීති. හරියට රටක නීති වගේම තමයි. රටක නීති අපිට සාමාන්‍ය මහ ජනතාවට රටේ නීති කඩන්න බෑනේ. අන්න ඒ වගේ ගණිතේ ඉගෙන ගන්න දරුවන්ට බෑ ගණිතයේ නීති කඩන්න. නීති උල්ලංඝනය කරන්න බෑ. එහෙනම් පුතේ මේවා නීති. ඒකයි මම කියන්නේ මේවා 100%ක් දැනගෙන හරියටම කරන්න පුළුවන් වෙලා තියෙන්න ඕන කියලා. එහෙනම් මොකද්ද පුතේ අපි දැනගන්න ඕන කාරණාව? වීජීය පද දෙකක් එකතු කරන්න හෝ අඩු කරන්න නම් අනිවාර්යෙන් මේවා සජාතීය වීජීය පද වෙන්නම ඕන. ඒ කියන්නේ අර ඉංග්‍රීසි අකුරු කොටස් සමාන වෙන්නම ඕන. සරලවම කියනවා නේ. හැබැයි ಗುಣ කරද්දී ඔහොම ප්‍රශ්නයක් ආවද අපිට? නෑ ಗುಣ කරද්දී ඔහොම ප්‍රශ්නයක් නෑනේ. ಗುಣ කරද්දී සජාතීය දෙන්නෙක්ම ಗುಣ කරන්න ඕන කියලා කොහෙවත් කියවේ නෑනේ අපි. අපි එක එක කට්ටිය ಗುಣ කරේ 2x කෙන් 5y ಗುಣ කරනවා. විජාතියනේ. එක්කෙනෙක්ගේ x එක්කෙනෙක්ගේ y. හැබැයි අපිට උත්තරයක් ආවනේ ගුණිතය. හැබැයි මතක තියාගන්න පුතේ එකතු කරන්න අඩු කරන්න හැම බෑ. එකතු කරන්න අඩු කරන්න නම් අනිවාර්යෙන්ම මේවා සජාතීය වීජීය පද වෙන්න ඕන. මම පොඩි උදාහරණ 4ක් පෙන්නනවා ඔයාලට. මේ එකම ගාන මම ගන්නෙ. එකම වීජීය පද දෙක ගන්නෙ. මට මෙතනදී කියලා දෙන්න ඕනේ එකතු කරන්නේ අඩු කරන්නේ කොහොමද කියන එක අර පොඩ්ඩක් මතක් කරලා දෙන්න ඕනේ පළවෙනි වීඩියෝ එකේ කාරණාව. ඒකයි මම මේ එකම වීජීය පද ටික ගන්නෙ. අපිට තියෙනවා 7x කියන වීජීය පදයයි ධන 3x කියන වීජීය පදයයි. ඇත්තටම ඉතින් ධන 7x මනේ. ධන 7x කියන වීජීය පදයයි ධන 3x කියන වීජීය පදයයි අපිට දීලා තියෙනවා. දෙන්නගේ වීජීය කොටස් නම් සමානයි. මෙයාගෙත් x මෙයාගෙත් x. මොකක්ද අපි කරන්නේ පුතේ? මේ දෙක අපි එකතු කරනවද? එහෙම නැත්නම් අපි මේ දෙන්න අඩු කරනවද? 7x ධන 3x. මොකද අපි කරන්නේ? මේක ඔයාලා දන්නවා. මේකෙදි පුතේ ලකුණු දෙකම සමානයිනේ. මෙයාගේ ලකුණක් ධන මෙයාගේ ලකුණක් ධනනේ. ඒ හින්දා අපි එකතු කරනවානේ. මොකද අපි පළවෙනි වීඩියෝ එකේදී සදිශ සංඛ්‍යා කියන පළවෙනි වීඩියෝ එකේදී කතා කරා යම්කිසි සංඛ්‍යා දෙකක් එකතු කරනවා නම් ඒ දෙන්නගේ ලකුණු සමාන වෙන්නම ඕන නේද? එක්කෝ දෙන්නම ධන වෙන්න ඕන. එහෙනම් උත්තරේ ධන වෙනවා. එක්කෝ දෙන්නම ඍණ වෙන්න ඕන. එහෙනම් එකතුව ඍණ වෙනවා. ඕකනේ අපි සදිශ සංඛ්‍යාවල ඉගෙන ගත්තේ. මතක නැත්තම් ආපහු බලන්න වෙනවා මේ වීඩියෝ එක. එහෙනම් මේක 10 පාරක් බලලා හරි මේ කොටස් ටික අවබෝධ කරගන්නම ඕන ඔයාලා. මම ආයෙත් මතක් කරන්නම් පුතේ. සංඛ්‍යා දෙකක් එකතු කරන්න පුළුවන් උනේ එක්ක දෙන්නම ධන වුණොත් එක්ක දෙන්නම ඍණ වුණොත්. එහෙමනේ. එහෙනම් මෙතන ඇත්තටම දෙන්නම ධන මේ පද දෙකේ මෙයක් ධන මෙයක් ධන අපිට එකතු කරලා ධන 10යි x කියන්න පුළුවන්. අන්න අපි සුළු කරා. ඊළඟට දෙවෙනි එක මම ගන්නවා මෙයා ඍණ 7ix මෙයාත් ඍණ 3ix කියලා ගන්නවා. එහෙනම් දැන් උත්තරෙත් ඔයාලට කියන්න පුළුවන්. දෙන්නගෙම වීජීය කොටස් සමානයි. මෙයාගෙත් x මෙයාගෙත් x. එහෙනම් සජාතීයයි. ඊළඟට බලනවා අපි මේ දෙන්න එකතු කරලාද සුළු කරන්නේ අඩු කරලාද සුළු කරන්නේ කියලා අපි බලනවා. මොකද්ද පුතේ තීරණය? මෙයාත් ඍණ මෙයාත් ඍණ. එහෙනම් දෙන්නම ඍණ හින්දා මොකද වෙන්නේ අපිට? දෙන්නම ඍණ නම් ඒත් එකතු කරන්න වෙනවානේ. ඇයි අපි එකතු කිරීමේදී ඉගෙන ගත්තා? දෙන්නම එකම ජාතිය නම් එකතු කරලා ඒ ජාතියම ලකුණක් දාන්න. ඒ ජාතියම ලකුණ දාන්න. අපි රතු පාටින් ලියලා තියෙනවා. පෙරලලා බලන්න පොතේත් ඇති. මතක නැත්තම් වීඩියෝ එක ආපහු හරි බලන්න. එහෙනම් 7x එකයි 3x එකයි මෙතනත් එකතු කරනවා. මොකද දෙන්නම එකම ජාතිය හින්දා. හැබැයි ඒ ජාතියම වෙන්න ඕන උත්තරේ. ඍණ 10x වෙන්න ඕන. ඊළඟට තුන්වෙනි උදාහරණය මම ගන්නවා 7x ඍණ 3x. දැන් මෙතන මොකද කරන්නේ? මෙතනදී ඇත්තටම 7x කියලා කියන්නේ ධන 7x නේ. එයාට ලකුණක් නැහැ කියන්නේ ධනනේ. මෙයා ඍණ. එහෙනම් අපි සදිශ සංඛ්‍යා පාඩමේදී ඉගෙන ගත්තා
පද දෙකක් ಜಾති දෙකෙන් නම් පද දෙකේ ලකුණු දෙක ಜಾති දෙකෙන් නම් කවදාවත් එකතු කරන්න එපා. ඒ දෙකේ වෙනස අරගෙන වැඩි එකේ ලකුණ දාන්න කියලා කීවා. අපි ඒකට සරලවම කිව්වා අඩු කිරීම කියලා. නේ? එහෙනම් මේ වීජීය පද දෙක අපිට සුළු කරන්න වෙන්නේ අඩු කරලා. බලන්න මෙයාව එකතු කරලා සුළු කරා, මෙයාවත් එකතු කරලා සුළු කරා. මේ දෙන්නව අපි අඩු කරලා සුළු කරනවා. එහෙනම් 7x කෙන් 3x අඩු වුණාම 4x වැඩි එකේ ලකුණ ධන හින්දා මෙයා ධන 4x වෙනවා. ඊළඟට අපේ හතරවෙනි අවස්ථාව ඍණ 7x ධන 3x. දැන් මෙතනදී මෙයා ඍණ මෙයා ධන. එහෙනම් එකතු කරන්න බෑ. හැබැයි අපිට අඩු කර හැකි 7x කෙන් 3x යක් අඩු වුණාම 4x වෙනවා. වැඩි එකේ ලකුණ ඍණ හින්දා ඍණ 4x වෙනවා. එහෙමනම් පුතේ ඔන්න අපි ඉගෙන ගත්තා සුළු කිරීම කියන්නේ මොකක්ද කියන එක. සුළු කිරීම කියන එකේදී එකතු කිරීමෙන් සුළු කරන්නත් පුළුවන්, අඩු කරලා සුළු කරන්නත් පුළුවන්. එතකොට පුතේ සුළු කිරීම කියන එක මෙහෙම මතක තියාගන්නකො. මෙතන ඇත්තටම පද දෙකක් තිබ්බා. ඒ පද දෙක අපි එකතු කරලා එක පදයක් කරා. පද දෙකක් තියෙනවට වඩා මොනවා හරි තැනක දෙකක් තියෙනවට වඩා එකක් තියෙන එක සරලයි නේද? සුළුයි නේද? ඉතින් අන්න ඒකට තමයි අපි සුළු කිරීම කියලා කියන්නේ. එහෙමනම් සුළු කිරීම කියලා කියන්නේ පද දෙකක් එකතු කරලා තනි පදයක් කරන එකට හරි පද දෙකකින් ඒ කියන්නේ පද දෙකක වෙනස අරගෙන ඒක තනි පදයක් කරන එකට හරි තමයි අපි කියන්නේ සුළු කිරීම කියලා. මේ පද දෙක එකතු කරලා සුළු කරා, මේ පද දෙකත් එකතු කරලා සුළු කරා, මේකෙන් මේක අඩු කරලා සුළු කරා, මේකෙන් මේක අඩු කරලා සුළු කරා. එහෙමනම් සුළු කිරීම කියලා කියන්නේ පුතේ එකතු කරන එකට හරි අඩු කරන එකට හරි සරලවමනේ. හරි එහෙනම් ඕන තැනක සුළු කරන්න කියලා තිබ්බොත් එක එකතු කරනවා එක අඩු කරනවා. ඕක තමයි කරන්න තියෙන්නේ. හැබැයි සමහර අවස්ථාවල අර ಗುಣ කරන්න තියෙන තැන් වල සුළු කරන්න කියලා කියනවා නිකම්ම. එතකොට ඒකට හරිනම් කියන්න ඕනේ ප්‍රසාරණය කර සුළු කරන්න කියලා. මම උදාහරණ දෙන්නම් ඒවා කියලා දෙන්නම් ඉස්සරහට. එහෙනම් ඒව ගැන හිතන්න එපා. දැන් මෙතන හිතන්න. එහෙනම් අපි දන්නවා සුළු කරන්නේ එකතු කරලා හරි අඩු කරලා හරි. තව විශේෂ කාරණාවක් තියෙනවා පුතේ මෙතනදී මට ඔයාලට කියලා දෙන්න. ඒ තමා බලන්නකෝ සජාතීය වීජීය පද දෙකක් එකතු කරපුවාම අපිට එන්නේ ඒ වීජීය පදයේම තියෙන උත්තරයක්. මෙයාගේ x තිබ්බා මෙයාගේ x තිබ්බා. දෙන්න එකතු කරා හම්බුනේත් x කියලාම උත්තරයක්. සජාතීය වීජීය පද දෙකක් අඩු කරත් අපිට හම්බෙන්න ඕනේ ඒ වීජීය අකුරම තියෙන පදයක්. එහෙනම් 7x කෙන් 3x අඩු කරලා අපිට එන්නේ 4x කියලාමයි. එහෙනම් ඔන්න මෙතනත් දැනගන්න ඕන තව කාරණාවක්. සජාතීය වීජීය පද දෙකක් එකතු කරොත් එන්නේ ඒ ජාතියම වීජීය පදයක්. අඩු කරත් එන්නේ ඒ ජාතියම වීජීය පදයක්. මම සුළු කිරීම කියන එක ගැන පස්සේ කියන්නම්. දැනට මම ওই කාරණාව කියන්නම්. එහෙනම් රතු පාටින් තරුවක් දාලා ලියන්න මෙහෙම. රතු පාටින් තරුවක් දාලා ලියන්න. සජාතීය වීජීය පද දෙකක් සජාතීය වීජීය පද දෙකක් සජාතීය වීජීය පද දෙකක් එකතු කළත් අඩු කළත් දෙකම එකපාර ලියමු. එකතු කළත් අඩු කළත් ලැබෙන පිළිතුර එම වර්ගයේම වීජීය පදයක් වේ. එම වර්ගයේම වීජීය පදයක් වේ. එම වර්ගයේම වීජීය පදයක් වේ. පුතේ ඔයාලා මේ හතර දෙනා ලියලා වෙන්න ඇති නේද? රතු පාටින් මට ඒක කියන්න අමතකුණා නේද? මේ හතර දෙනා ලියලා ඉන්න කියලා. හරි මේ හතර දෙනා ලියලා රතු පාටින් තරුව දාලා ලියපු අය ඉන්නවා නම් අවුලක් නැහැ. හැබැයි මේ හතර දෙනා ලියන්නේ නැතුව රතු පාටින් තරුව දාලා ලියව නම් මේ හතර දෙනා ඒකට යටින් ලියන්න. මේ හතර දෙනා ඒකට යටින් ලියන්න. මෙන්න මේ වගේ රතු පාටින් ඉරිත් ගහගන්න. මොකද එතකොට පේනවනේ මෙතන x තිබ්බා මෙතනත් x තිබ්බා එකතුවත් x කියලාමයි ආවේ. මෙතන x තිබ්බා මෙතන x තිබ්බා එකතුවත් අඩු කිරීමත් x කියලාමයි ආවේ. අන්න එහෙනම් දැන් ඔය රතු පාටින් ලියපු එක ලියලා හරි මේ ටික ලියලා මේ දෙකේ ওই විදියට රතු පාටින් ඉරි ගහ ගන්න. අපි තව පොඩි උදාහරණ කීපයක් අරගෙන සුළු කිරීම ටිකක් කරලා බලමු.
කොහොමද තව පොඩි පොඩි වෙනස්කම් තියෙනවා අපිට හම්බෙන්න පුළුවන් කොහොමද ඒවා කරන්න කියන එක. ඊළඟට මම ප්‍රසාරණය කර සුළු කිරීම කියන කොටසෙදිත් උදාහරණ කීපයක් ඔයාලට කියලා දෙනවා. හරි. අපි මේක පොඩි ගානක් විදියට හරි ලියමු. උදාහරණයක් විදියට ඕනේ ගානක් විදියට වගේ ලියමු. ලියන්න ගැටින් මෙහෙම. පහත දැක්වෙන එක් වීජීය ප්‍රකාශනය පහත දැක්වෙන එක් වීජීය ප්‍රකාශනය සුළු කරන්න එක් වීජීය ප්‍රකාශනය සුළු කරන්න. මම මේකෙදි ඉස්සෙල්ලා ගණන් ටික ලියාගෙන යන්නම්. ඉතින් ඔයාලට පුළුවන් මම ගණන් ටික ලියන අතරේ දැන් පළවෙනි ගාන මම මෙහෙම ලියනවා. 3y ඍණ 8y කියලා ලියනවා. ඔය ලියන අතරේ ඔයාලට ඉතින් මේක ලියාගෙන උත්තරේ දාන්නත් පුළුවන් ඕන. අපි මේකේ ගණන් 6ක් 7ක් හදමු. උත්තරේ දාන්නත් පුළුවන්. මම ලියලා ඉවර වෙලා උත්තර ටික දාන්නම්. ඔයාලා ඒ ගමම උත්තරේ දාගෙන එන්නකො. මොකද පොඩි දේවල් පොඩි එකතු කිරීම අඩු කිරීම දෙන්නෙම. ඊළඟට x වර්ග ධන අපි ඉස්සෙල්ලා මෙහෙම ගමුකෝ. ඍණ x ධන 3x හරි අපි මේ ගණන් ටික හදමුකෝ. චූටි වෙලාවක් දෙන්න ලියාගෙන බලන්න උත්තර දාන්න පුළුවන්ද කියලා. බලන්න ඔයාලට අවිල්ලා තියෙන උත්තර මේවද කියන එක. ඔයාලට කලින් උත්තර මේවා හරියට අවිල්ලා තියෙනවා නම් හරි දාගන්න කමන්නේ. හරි. එතකොට පුතේ මෙතන ධන 3යි ඍණ 8යි වීජීය කොටස් එක જાතිය. එහෙනම් අපිට එකතු කරන හෝ අඩු කරන වැඩේ කරන්න පුළුවන්. මතක තියාගන්න පුතේ සුළු කිරීම කියලා අපිට කරන්න කියලා කිව්වොත් පළවෙනියටම බලන්න ඕනේ වීජීය කොටස් සමානද කියන එක. හරි. ඒවා සමාන නම් ඊළඟට බලන්න එකතු කරනවද අඩු කරනවද කියන එක. මේ බලන්න මුලින්ම අපි බලන්න ඕනේ මේවා සමානද. ඔව්නේ. මෙයාගෙත් y මෙයාගෙත් y. අන්න ඊළඟට බලන්න 3y 1යි 8y 1යි එකතු කරනවද එහෙම නැත්නම් අඩු කරනවද කියන එක. ඒක තීරණය කරන්නේ යාළගේ ලකුණු වල ඉන්නේ නේ. ලකුණු සමානයි නම් එකතු කරා අසමානයි නම් අඩු කරා. ඇත්තටම මෙතන අසමානයි. මෙයා ධන මෙයා ඍණ. එහෙනම් අපිට අඩු කරන්න වෙනවා 8y ගෙන් 3y අඩු වුනහම 5y එයා වැඩි එකේ ලකුණ හින්දා ඍණ 5y වෙනවා. මෙතෙන්ට ආපුවාමත් වීජීය කොටස් සමානයි. මෙතන හිතන්න පුතේ 1x කියලා නේ. ඇයි අපි එදා අර වීජීය සංකේතයක් සංඛ්‍යාවකින් ගුණ වෙලා වීජීය පදයක් හැදෙන අවස්ථාවේ මම ලියලා පෙන්නුවා. මෙතන ඇත්තටම තියෙන ඍණ 1x කියන එකනේ. එහෙනම් එයා ඍණ මෙයා ධන හින්දා වැඩි එකෙන් අඩු එක අඩු කරපුවාම ධන 2x කියලා උත්තරේ එනවා. මෙතන පුතේ වීජීය කොටස් සමානයි x වර්ග මෙතන ඇත්තටම 1 කියලා හිතන්න. 1. එයා ධන 1. ලකුණකුත් නැහැ. එහෙනම් ධන 1යි ධන 6යි හින්දා දෙන්න එකතු කරලා අපිට ධන 7යි x වර්ග කියන්න පුළුවන්. ධන හින්දා ඉතින් ලකුණ දැමීම අනිවාර්ය නෑනේ. ඕනනම් දාන්න නැත්තම් නිකන් ඉන්න මේ වගේ තැනක. හැබැයි අර මැද්දේ වගේ පදේදී දාන්න ඕනේ. මෙතන අපි බලපුවාම xy මෙයත් xy සජාතීයයි. ඒ කියන්නේ vg අතින් සජාතීයයි. අනේ ලකුණුත් සමානයිනේ. එහෙනම් අපි එකතු කරලා ඍණ 7xy කියනවා.
මෙයාගේ p වර්ග q මෙයාගේ p වර්ග q. එහෙනම් vg අතින් එක ජාතිය. හැබැයි ලකුණු අසමානයි. 6යි p වර්ග q ගෙන් 5යි p වර්ග q එකක් අඩු කරපුවාම අපිට 1යි p වර්ග q කියලා එන්නේ. මේ එක දැම්මේ නැති වුණාට කමක් නැහැනේ. එක දැම්මත් කමක් නැහැ. ලකුණ වැඩි එක ඍණ හින්දා ඍණ p වර්ග q කියලා එන්නේ. මෙන්න මෙතන තියෙනවා පුතේ විශේෂත්වය. vg කොටස් දෙක සමානයි. ඒ වගේම ලකුණු අසමානයි. එහෙනම් අපිට මේ දෙක එකතු කරන්න බෑ. මොකද මෙයා ඍණ 4im මෙයා ධන 4im. එහෙනම් එකතු කරන්න බෑ. අපි එහෙනම් 4im ගෙන් 4im එකක් අඩු කරපු ගමන් උත්තරේ බිඳුවයි. බිඳුවට ධනවත් ඍණවත් vg පදවත් මොකුත් නැහැනේ. ඒක බිඳුව විතරයි. තේරෙනව නේද? යම්කිසි දෙයක් තියෙනවා ඒක 4im ඒකෙන් ඒ ප්‍රමාණයම අඩු කරනවා. 4im කියලා තිබ්බ ප්‍රමාණයෙන් 4im අඩු කරනවා. ඉතින් උත්තරේ බිඳුවයිනේ. එහෙනම් මේ වගේ තැනක අඩු කිරීමේදී උත්තරේ බිඳුවයි. එතෙන්ට vg දේවල් දාන්න ඕනේ නැහැ. ඇත්තටම බිඳුවයි m කියලා දැම්ම කියලා තේරුමක් නැහැනේ. මොකද බිඳුවෙන් m එක ගුණ වුණත් උත්තරේ බිඳුවයි. එහෙනම් අපි එතන vg කොටස දාන්න නැතුව ඉන්නවා. හරි? එහෙනම් බලන්න පුතේ මෙන්න මේ ගණන් වලත් y තිබ්බ හින්දා උත්තරෙත් y වුණා. x වර්ග තිබ්බ හින්දා උත්තරෙත් x වර්ග වුණා. xy තිබ්බ හින්දා උත්තරෙත් xy වුණා. p වර්ග q තියපු හින්දා උත්තරෙත් p වර්ග q වුණා. m තිබ්බ හින්දා මෙතන ඇත්තටම m පේන්නේ නැහැ. හැබැයි m දැම්ම කියලා වැඩකුත් නැහැ. උත්තරේ බිඳුව හින්දා අපි එතෙන්ට නොදා ඉන්නවා. හරි. බලන්න උත්තර ටික හරිනම් හරි දාගන්න, වැරදි තියනවා නම් වැරදි හදාගන්න. එහෙනම් දැන් අපි දන්නවා සුළු කිරීම කියන්නේ මොකක්ද කියලා. සුළු කිරීම කියලා කියන්නේ පද දෙකක් එකතු කරලා තනි පදයක් කරන එකට හෝ පද දෙකක් අඩු කරලා තනි පදයක් කරන එකට. අපි එහෙනම් ඒකත් චුට්ටක් යටින් රතු පාටෙන් තරුවක් දාලා මෙතන ලියමු. ලියන්න එන රතු පාටෙන් තරුවක් දාලා මම එතන සජාතීය වීජීය පද කියලාම කියන්නම්. හරි? එතකොට ඇත්තටම වීජීය විතරක් නෙමෙයි ඉලක්කම් දෙකක් ගත්තා වුණත් දෙන්නෙක් එක්කෙනෙක් කරන්න පුළුවන් අපිට එකතු කරලා හෝ අඩු කරලා. එතකොට ඒකට තමයි සුළු කිරීම කියලා කියන්නේ. එහෙනම් එකතු කරන එකට හෝ අඩු කරන එකට. මම මෙතන වීජීය පාඩම ඇතුලේ හින්දා වීජීය කියලාම කියන්නම් ඒක මතක තියාගන්න වීජීය විතරක් නෙමෙයි සංඛ්‍යා දෙකක් ගත්තත් ඔය කතන්දරේ හොම්ම තමයි. හරි අපි ලියමු එහෙනම් රතු පාටෙන්. සජාතීය වීජීය පද දෙකක් සජාතීය වීජීය පද දෙකක් සජාතීය වීජීය පද දෙකක් එකතු කිරීමෙන් හෝ අඩු කිරීමෙන් එකතු කිරීමෙන් හෝ අඩු කිරීමෙන් එකතු කිරීමෙන් හෝ අඩු කිරීමෙන් තනි පදයක් බවට පත් කිරීම තනි පදයක් බවට පත් කිරීම තනි පදයක් බවට පත් කිරීම පොදුවේ සුළු කිරීම ලෙස හඳුන්වයි. පොදුවේ සුළු කිරීම ලෙස හඳුන්වයි. එහෙමනම් පුතේ අපිට අන්තිම කොටස ඒ කියන්නේ වීජීය ප්‍රකාශන දැන් අපි ප්‍රසාරණය දන්නවා සුළු කිරීම කියන්නේ මොකක්ද කියලා දන්නවා. තව අපිට පොඩි කොටසක් ඉතුරු වෙලා තියෙනවා මේ විජාතීය වීජීය පද කියන්නේ මොනවද කියන එක දැනගන්න. ඇත්තට මේක ගැන අමුතුවෙන් දැනගන්න දෙයක් නැහැ. විජාතීය වීජීය පද කියලා කියන්නේ එහෙනම් වීජීය කොටස් අසමාන වෙච්චට ඒවට නෙනේ. සමාන වෙච්ච ඒවාට සජාතීය කියනවා නම් අසමාන වෙච්ච ඒවාට අපි විජාතීය වීජීය පද කියනවා. අපි දැන් නෝට් එක සම්පූර්ණ වෙන්න ඕන හින්දා මොකද අතන පළවෙනි රෝම ඉලක්කම දාලා සජාතීය වීජීය පද කියලා ලියපු හින්දා අපි දෙවෙනි රෝම ඉලක්කම දාලා ලියාගමු විජාතීය වීජීය පද. ලියන්න දෙවෙනි රෝම ඉලක්කම දාලා ලියාගන්න විජාතීය වීජීය පද. ඒක ගැනත් පොඩි හඳුන්වීමක් කරලා අපි ගණන් ටිකක් හදමු. විජාතීය වීජීය පද. යටින් ලියන්න මෙහෙම. වීජීය කොටස් අසමාන වන
වීජීය පදයන් වීජීය කොටස් අසමාන වන වීජීය පදයන් විජාතීය වීජීය පද ලෙස හඳුන්වනු ලබයි. විජාතීය වීජීය පද ලෙස හඳුන්වනු ලබයි. විජාතීය වීජීය පද ලෙස හඳුන්වනු ලබයි. හරි අපි උදාහරණ කීපයක් අපි ඕකටම ලියලෙමු. හරි විජාතීය වීජීය පද ලෙස හඳුන්වයි. ඕකටම ලියන්න. විජාතීය වීජීය පදයන් සඳහා විජාතීය වීජීය පදයන් සඳහා උදාහරණ කිහිපයක් පහත දැක්වේ. උදාහරණ කිහිපයක් පහත දැක්වේ. ලියමු අපි උදාහරණ කිහිපයක්. මේ බලන්න පුතේ සරල මේක 5x කියන වීජීය පදය හා 4y. ඔව් විජාතීයයිනේ. මෙයාගේ x තියෙන්නේ මෙයාගේ y තියෙන්නේ. අපිට කවදාවත් එකතු කරන්න අඩු කරන්න බෑ. හරි? මෙන්න දෙවෙනි විජාතීය වර්ගය. x වර්ග මෙතන 3x වර්ග හා 5x බලන්නකෝ. මෙයාගේ x වර්ගයක් තියෙනවා. x වල දෙවෙනි බලයක් තියෙනවා. මෙයාගේ එක x එකයි තියෙන්නේ. එහෙනම් විජාතීයයි. හරි? මම පටල ගන්න එපා. මෙතනත් x මෙතනත් x හින්දා සජාතීයයි වෙන්නේ නැහැ. හේතුව මෙයාගේ x අකුරු දෙකක්. x වර්ග කියන්නේ x ගුණ කිරීම x නේ. මම අර පෙන්නුවේ. මෙතන තියෙන එක x අකුරක්. අන්න ඒ හින්දා මේකත් විජාතීය ගණයට වැටෙන වීජීය පද දෙකක්. ඊළඟට තුන්වෙනි එක ඍණ 7ab හා ඍණ 3a. එතන මෙයාගේ ab කියලා අකුරු දෙකක් මෙයාගේ a කියලා අකුරක් විතරයි. ඉතින් ඒකත් විජාතීයයි එහෙනම්. හතරවෙනි එක අපි ගත්තොත් 12x වර්ග y හා මොන බලන්න මෙයාගෙත් මම වෙනසක් කරනවා. ඊළඟට 7x y වර්ග මේ දෙන්නත් විජාතීයයි. බැලුව බැලමට පේන්නේ අපිට එකපාරම සජාතීයයි වගේ. ඇයි xy පේනවනේ. ඒ වුණාට බලන්න පුතේ හොඳට බලන්න මෙතන x වර්ගයක් තියෙන්නේ. මෙතන එක y එකයි. ඒ කියන්නේ x අකුරු දෙකයි y අකුරයි. මෙතන x අකුරයි y අකුරු දෙකයි. එහෙනම් විජාතීයයි. හරි? තව එකක් අපි ලියමු. දැන් මෙහෙම එකක් ගත්තොත් මේකත් විජාතීයයි ඈ. අපිට එකක් දීලා තියෙනවා 17x කියලා. අනික දීලා තියෙනවා නිකම්ම ඍණ 8යි කියලා. ඉතින් මේක විජාතීයයිනේ නේ. මෙයා වීජීය පදයක් මෙයා වීජීය පදයකුත් නෙමෙයි. මෙයා නිකන් සංඛ්‍යාවක්. එහෙනම් ඉතින් කොහොමද ಜಾති දෙකක් නේ? කොහොමද ಜಾති දෙකක්. හරි. ලියා ගන්නකො විජාතීය වීජීය පද සඳහා මෙන්න මේ උදාහරණ පහ. මේ උදාහරණ පහ ලියලා මෙතනදී ඔයාලා විජාතීය වීජීය පද ගැන දැනගන්න ඕන වැදගත්ම කාරණාව තමයි පුතේ වැදගත්ම කාරණාව තමයි මේවා අපිට එකතු කරන්නවත් අඩු කරන්නවත් බෑ. ඒ කියන්නේ ඇත්තටම විජාතීය වීජීය පද දෙකක් සුළු කරන්න බෑ. එකතු කිරීමෙන් හෝ අඩු කිරීමෙන් සුළු කරන්න බෑ. එහෙනම් අපි රතු පාටෙන් තරුවක් දාලා ඒ කාරණාව ලියමු. යටින් ලියන්න රතු පාටෙන් තරුවක් දාලා රතු පාටෙන් විජාතීය වීජීය පද දෙකක් විජාතීය වීජීය පද දෙකක් විජාතීය වීජීය පද දෙකක් එකතු කිරීමෙන් හෝ අඩු කිරීමෙන් එකතු කිරීමෙන් හෝ අඩු කිරීමෙන් සුළු කිරීමක් කළ නොහැකි වේ. සුළු කිරීමක් කළ නොහැකි වේ. සුළු කිරීමක් කළ නොහැකි වේ. ඒකට හේතුව ඔයාලටත් පැහැදිලි ඇති පුතේ. දැන් අර අපි සුළු කිරීම කියන සජාතීය කොටසේදී කතා කරන්නේ එන උත්තරයටත් ඒ ජාතියේ වීජීය කොටසක්ම එන්න ඕනේ කියලා. දැන් ඔයාලට මේ දෙක එකතු කරලා කවුද xද yද කියලා කොහොමද ඔයාලා තීරණය කරන්නේ නේ? බෑනේ දෙන්නෙක්නේ. එතකොට එන උත්තරයට එන්නේ කවුද කියලා අපිට තීරණය කරන්න බෑ.
හරි නම් වෙන්න ඕනේ, සජාතීය නම් වෙන්න ඕනේ. එකතු කරලත් ඒ જાතියම වීජීය කොටසක් හැදෙන එකනේ. අපි කලින් අවස්ථාවේ ඉරි ගහලා හැම පෙන්නුවේ දෙන්න x නම් උත්තරෙත් x. දෙන්න y නම් උත්තරෙත් y. හැබැයි මේක එහෙම කරන්න බෑ. එහෙනම් මතක තියාගන්න විජාතීය වීජීය පද දෙකක් අපිට කවමදාවත් මොනම හේතුවකටවත් එකතු කරන්නවත් අඩු කරන්නවත් බෑ. හරි? එකතු කරන්නවත් අඩු කරන්නවත් බෑ. හරි. අපි ඊළඟට පොඩි ප්‍රශ්නයක් ලියමු මෙහෙම. මම තාම ප්‍රසාරණය කොටසට යන්න කලින් මෙතන තව පොඩි ප්‍රශ්නයක් දීලා යන්නේ. ලියන්න පොඩි ප්‍රශ්නයක්. පහත දැක්වෙන වීජීය ප්‍රකාශන හැකිතාක් සුළු කරන්න. පහත දැක්වෙන වීජීය ප්‍රකාශන හැකිතාක් සුළු කරන්න. හැකිතාක් සුළු කරන්න කියලා කියන්නේ. හරි. ඒකට හේතුවක් තියෙනවා පුතේ. හැකිතාක් සුළු කරන්න කියලා කියන්නේ මේ හැම අවස්ථාවෙම ඔයාලා මෙහෙම හොයන්න හදන්න එපා. ගොඩක් ළමයි හැම අවස්ථාවෙම සුළු කිරීමක් කරන්න කියපුවාම එක උත්තරයක් එන්නම සුළු කරන්න හදනවා. එහෙම කරන්න බෑ පුතේ. එහෙම කරන්න බෑ. එකතු කරන්න හෝ අඩු කරන්න පුළුවන් ඒවා තියෙනවා, බැරි ඒවා තියෙනවා. ඒකයි මං කිව්වේ හැකිතාක් සුළු කරන්න කියලා. දැන් ඔයාලා දන්නවා එකතු කරන්න පුළුවන් ඒවා මොනවද, බැරි ඒවා මොනවද කියලා දන්නවනේ. අපි නිකමඩ උදාහරණයක් අරන් බලමු. ඔන්න හැකිතාක් සුළු කරන්න හදන්නේ අපි. මෙතන දීලා තියෙනවා 5a ඍණ 12a. මේ දෙන්න නම් පුතේ සජාතීයයිනේ. මම මේවා පහලටම හදන්නම්. මේ දෙන්න නම් සජාතීයයි. එතකොට අපිට මෙන්න මේ පදයයි සුළු කිරීමක් කරන්න පුළුවන්. මම මේ සුළු කිරීමක් කරන්න පුළුවන් ඒවා තමයි රතු පාටින් රවුම් කරන්නේ. මේ විදිහට හතරස් කරන්නේ. එතකොට මෙයා දන මෙයා ඍණ හින්දා අපි වැඩි එකෙන් අඩු එක අඩු කරපුවාම අපිට එනවා උත්තරයක් ඍණ 7a කියලා. ඔන්න ඒ ප්‍රකාශනය නම් මොකද්ද ප්‍රකාශනේ? 5a ඍණ 12a කියන ප්‍රකාශනය නම් තනි පදයක් දක්වාම සුළු කරන්න පුළුවන් වුණා. හැබැයි මේක බලන්නකෝ. අපිට ඊළඟ එක දීලා තියෙනවා 15x ඍණ 7x ධන 3 කියලා දීලා තියෙනවා. දැන් මේ ප්‍රකාශනයේ පද කීයක් තියෙනවද පුතේ? මේ ප්‍රකාශනයේ පද 3ක් දැනට තියෙනවා. අපිට සුළු කිරීමක් කරන්න පුළුවන් පද දෙකක් මේක ඇතුලේ තියෙනවා. ඒ තමයි මෙන්න මේ x අඩංගු 15x කියන පදයයි මේ x අඩංගු 7x කියන පදයයි දෙක අපිට සුළු කරන්න පුළුවන්. මොකද දෙන්න සජාතීයයි. එහෙනම් මෙන්න සුළු කිරීමක් කරන්න පුළුවන් පද දෙක මම කොටු කරා. ඉතින් බලන්න මේ දෙන්න මොකද අපි කරන්නේ? ධනයි ඍණයි හින්දා වැඩි එකෙන් අඩු එක අඩු කරලා ධන 8x කියනවා. මෙයා මුලින් ඉන්න පදේ හින්දා ඉතින් මෙතෙන්ද ධන ලකුණ නොදැම්මට ගැටලුවක් නැහැ. දැන් බලන්න පුතේ අපිට මේ ධන 8x එක ආවේ මෙන්න මේ පද දෙක සුළු වෙලා. මේ පද දෙක සුළු වෙලා තමයි ධන 8x ආවේ. තව ධන 3 කියලා පදයක් තියෙනවා. හැබැයි අපිට මේ 8x එකට මේ ධන 3 එකතු කරන්න හරි අඩු කරන්න හරි පුළුවන්ද? ඒක ජීවිතයට කරන්න බෑ. මොකද මේ දෙන්න විජාතීයයි. ඉතින් මේ ගාන සුළු වෙන්නේ මෙච්චරයි. දැන් සමහර ළමයි හිතනවා සුළු කිරීමක් කරන්න කියපුවාම අපෝ බෑ තනි පදයක්ම තියෙන්න ඕන කියලා. එහෙම එකක් නෑ. ඒ මානසිකත්වය නැති කරගන්න. මේකේ උත්තරේ පද දෙකක්. ඉතින් අපිට මේක තනි පදයක් කරන්න බෑ. බැරි නම් ඉතින් ඔතනින් එහාට යන්න බෑනේ. ඒ හින්දා අපි හැකිතාක් සුළු කරා. අපි තව උදාහරණයක් අරන් බලමු. තුන්වෙනි උදාහරණය. බලන්න අපිට තියෙනවා x වර්ග ඍණ 3x ඍණ 2x ධන 6 කියලා අපිට වීජීය ප්‍රකාශනය දීලා තියෙනවා. පද හතරක් තියෙනවා. මේ පද හතරේ බලන්න පුතේ අපිට සුළු කිරීමක් කරන්න පුළුවන් දෙන්නයි ඉන්නේ. ඒ තමා මෙන්න මෙයාව අපිට සුළු කරන්න පුළුවන් මෙයත් එක්ක. මොකද මෙයාගෙත් x තියෙන්නේ මෙයාගෙත් x තියෙන්නේ. මෙතන x තිබ්බට x වල දෙවෙනි බලය හරියන්නේ නැහැ, සජාතීය නැහැ. මෙයා නිකම්ම සංඛ්‍යාවක්. හරියන්නේ නැහැ, සජාතීය නැහැ. එහෙනම් අපි x වර්ග පදයේ හැමම ඉතුරු කරනවා. මෙන්න මේ දෙන්න සුළු කරලා අපි උත්තරයක් දානවා මෙතෙන්ට. මම චුට්ටක් එහාට කරන්න. x වර්ග පදයේ හැමම තිබ්බා. මේ දෙන්න සුළු කරලා අපිට උත්තරයක් දාන්න පුළුවන්. දෙන්නම ඍණ හින්දා එකතු කරලා ඍණ 5x කියලා. තව ධන 6ක් තියෙනවා. ඉතින් ඔය ප්‍රකාශනය අපිට මෙතනින් එහාට ආයෙ සුළු කරන්න බෑ. ඒකේ පද 3කට විතරයි සුළු වෙන්නේ. මොකද බලන්නකො මේ තුන් දෙනා ಜಾති තුනක්නේ. මෙයා x වර්ග ಜಾතියේ, මෙයා x කියන ಜಾතියේ, මෙයා සංඛ්‍යා කියන ಜಾතියේ. ඉතින් ආයෙ අපිට මේවා එකතු කරන්න අඩු කරන්න බෑ.
හරි ලියා ගන්නකො ඒ උදාහරණ තුන. මම තව එක උදාහරණයක් මෙතන පෙන්නන්නම්. අපි මේ තුන් දෙනා ලියා ගමුකෝ. මට එකත් ලියන්න මෙතන ඉඩ තියෙන හින්දා මම ලියන්නම්. ඔයාලා ලියන ගමන් බලා ගන්නකො. මෙන්න හතරවෙනි උදාහරණය පුතේ. මේකේ අපිට දීලා තියෙනවා ඍණ 2x ධන 9 ඊළඟට ධන 5x ඍණ 4. හරි. ඕක තමයි අපිට දීලා තියෙන ප්‍රකාශනය. බලන්න පොඩ්ඩක් බලලා ඉන්න අපි. හතරවෙනි ගානෙත් අපිට පද හතරක ප්‍රකාශනයක් දීලා තියෙනවා. ඒ පද හතර ඇතුලේ බලන්න සජාතිය කට්ටිය ඉස්සලා තෝරගන්න. මෙන්න ඉන්නවා ඍණ 2x කියලා කෙනෙක්, මෙන්න ඉන්නවා ධන 5x කියලා කෙනෙක්. දෙන්න සජාතියයි නේද පුතේ? දෙන්න සජාතියයි. එහෙනම් අපිට මේ දෙන්න මේ දෙපැත්තක හිටියට කමක් නැහැ. ඔහෙ ඕන තැනක හිටපු දැන් එකම ප්‍රකාශනය ඇතුළේනේ නේ. අපි බලන්නේ එකතු කරනවද අඩු කරනවද කියන එක. කොහොමද පුතේ එකතු කරනවා නම් ලකුණු සමාන වෙන්න ඕනේ නෑනේ. ලකුණු අසමානයිනේ. නේද? බීජීය කොටස් සමානයි. ඒක හරි. ඒ කියන්නේ සුළු කරන්න පුළුවන්. හැබැයි එකතු කරන්න බෑ. අපි එහෙනම් 5x ගෙන් 2x එකක් අඩු කරපුවාම 3x වැඩි එකේ ලකුණ ධන හින්දා මෙයා ඉතින් ධන. ඔය ධන ලකුණ නම් ඉතින් දැම්මේ නැතත් කමක් නෑනේ. ඊළඟට බලන්න පුතේ මේකේ ඉතුරු වෙන දෙන්න කවුද? ඉතුරු වෙන්නේ ධන 9යි ඍණ 4යි. මේ දෙක සුළු වුණා. මම එතන පොඩි ඊතලයක් ගහලා පෙන්නන්නම්. මෙන්න මේ දෙන්න සුළු වෙලා තමයි මේක හැදුනේ. මේක හැදුනේ ওই දෙන්න සුළු වෙලා. තව ධන 9කුයි ඍණ 4කුයි තිබ්බා. දැන් ආපහු මේ දෙන්න සජාතිය නැද්ද පුතේ? මෙයත් සංඛ්‍යාවක් මෙයත් සංඛ්‍යාවක්. එහෙනම් අපිට තව පියවරකට මේක සුළු කර හැකියි. 3x ධන 9යි ඍණ 4යි කියපුවාම අපිට දෙන්න විජාතියයි. මෙයා ලකුණ ධන මෙයා ඍණ. එතන ඒ විජාතිය කිව්වේ ලකුණ ගැන. නැතු ඔහි වීජීය කතන්දරයක් නෑනේ සංඛ්‍යාවල. එහෙනම් 9න් 4ක් අඩු වුණාම උත්තරේ 5යි. වැඩි එකේ ලකුණ ධන හින්දා යා ධන 5යි. අන්න ඒ පද හතර ප්‍රකාශනයේ පද දෙකකට සුළු වුණා. නැත්නම් ඔතනත් වැරදියට තේරුම් ගත්තොත් එහෙමනේ. පද දෙකක් තිබ්බොත් ඒක අනිවාර්යෙන් එකක් කර හැකි. ඒවා අනිවාර්ය නෑ. එහෙම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. මෙතන එතකොට මේ හොඳම දේ තමයි මේ ගාන. මේකේ පද හතරක් තිබිලා පද තුනකට සුළු වුණේ. හැබැයි මේක පද හතරක් තිබිලා පද දෙකකටම සුළු වුණා. නේ? සමහර විට පද හතරක් තිබිලා තනි පදයකටම එන්නත් පුළුවන්. නේද? සමහරට එහෙම එන්නත් පුළුවන්. දැන් මේ ගාන ගන්නකො. මේ පස්වෙනි එක මම ඒකත් මෙතෙන්ද ලියලා පෙන්නන්නම්. අපිට දීලා තියෙනවා 3y ධන 2x ඍණ 5 කියලා. අපිට මේ ප්‍රකාශනය සුළු කරන්න පුළුවන්ද බැරිද? මේක අපිට සුළු කරන්න බෑ. මොකද මෙයාගේ y තියෙන්නේ, මෙයාගේ x තියෙන්නේ, මෙයාගේ ඍණ 5 කියලා සංඛ්‍යාවක් තියෙන්නේ. ඉතින් එහෙනම් මේ ප්‍රකාශනයේ උත්තරෙත් මේකමයි. ආම් බලන්න. ඒක අපිට සුළු කරන්න බෑ. ඒකමයි උත්තරේ. ඒකත් ඔතන ලියා ගන්නකො. එතකොට එහෙම වෙන්නත් පුළුවන්. ඒකනේ මං ගානේ මුලින් කිව්වේ හැකිතාක් සුළු කරන්න කියලා. බැරි නම් නිකයින්ද. නේද? ඒක සුළු කරන්න බැරි නම් එතනින් එහාට අපිට සුළු කරන්න බෑ. සුළු කරන්න යන්න බෑ. ඒක තමයි උත්තරේ වෙන්නේ එතකොට. හරි. ලියා ගන්නකො උදාහරණ 5. ඊළඟට මම ඔයාලට දෙනවා ප්‍රසාරණය කර සුළු කිරීම කියලා ආයෙත් ගණන් 4ක් විතර වගේ හදලා අපි මේ පාඩම නතර කරමු. දැන් මේවා නිකම්ම සුළු කිරීම විතරයි තාම මං කියාවේ. අර අපි කලින් වීඩියෝ එකේ මීට කලින් වීඩියෝ එකේදී ප්‍රසාරණය කියලා කොටසක් ඉගෙන ගත්තානේ. අන්න ඒ වගේ පුතේ අපිට සමහර ගණන් දෙනවා ප්‍රසාරණය කරලා සුළු කරන්න කියලා. අපි බලමු එහෙම උදාහරණ කීපයක්. හරි. ලියන්න එහෙනම් ගානක් මෙහෙම පහත දැක්වෙන වීජීය ප්‍රකාශනයන් පහත දැක්වෙන වීජීය ප්‍රකාශනයන් පහත දැක්වෙන වීජීය ප්‍රකාශනයන් ප්‍රසාරණය කර සුළු කරන්න ප්‍රසාරණය කර සුළු කරන්න මේ තමයි මම ගන්න පළවෙනි ගාන බලමු අපි මේක ප්‍රසාරණය කරලා හදන්නේ කොහොමද කියලා.
මෙතන අපිට මෙන්න මෙහෙම ගානක් දීලා තියෙනවා. ඔන්න ඔහම ගානක් අපිට දීලා තියෙනවා. එතකොට මේකේ ඉස්සෙල්ලා ඔයාලා අඳුර ගන්න ඕනේ ගුණිතයේ තියෙන්නේ කොතනද කියන එක. නේද? ඉස්සෙල්ලා ඒක දැනගෙන ඉන්න බෑ ප්‍රසාරණය කරන්න. මේ ගානේ පුතේ ගුණිතයේ තියෙන්නේ මෙන්න මෙතනනේ. මේ මෙතනනේ ගුණිතයේ තියෙන්නේ 6 ගුණ කිරීම වරහන කියලානේ තියෙන්නේ. එහෙනම් මෙන්න මේ කොටස තමයි ගුණිතයේ තියෙන කොටස. මං ගුණිතයේ තියෙන කොටසට යටින් මෙහෙම රතු පාටින් ඉරක් අහලා හරි පෙන්නන්න. ඔන්න මෙයාගේ තමයි ගුණිතයේ තියෙන්නේ. එහෙමනම් අපි ඉස්සරෝම ගුණිතය කරලා ඉන්න ඕන. දැන් අර ප්‍රසාරණය කියන ඊතල ගහන්නේ නෑ මම 1 2 3 කියා. ඒවා අපි කලින් කරලා තියෙන හින්දා දැන් ඊතල නැතුව හිතෙන් හදනවා. 6 ගුණ කිරීම 2x අපිට එනවා 12x. 6 ගුණ කිරීම 3 අපිට එනවා 18යි. හැබැයි ධනයි ඍණයි හින්දා ඍණ 18යි. තව මෙතන 17ක් තිබ්බා. ඒක 6න් ගුණ වෙන්න ඕනේ නෑනේ. ඒක වෙනම 17 කියලා පදයක්නේ. ඔන්න එනම් පුතේ අපේ මේ ගාන ඇතුලේ තිබ්බ ප්‍රසාරණය කියන කොටස කරලා හදාගත්ත පද තුනක වීජීය ප්‍රකාශනයක්. ඒ පද තුන 12x ඍණ 18 ධන 17 කියලා අපිට ඇවිල්ලා තියෙනවා. එහෙමනම් මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට එනවට අපි කියනවා ප්‍රසාරණය කියලා. මොකද මේ පියවරෙන් මෙතෙන්ට එද්දි අපි කරේ මේක ඇතුලේ තිබ්බ ගුණිතය. ඉතින් අපි ඒකට ප්‍රසාරණය කියනවා. ඊළඟට අපි යනවා මේකේ සුළු කිරීම කියන පියවරට. දැන් බලන්න මේ පද තුන අතරින් සජාතීය පද තියනවද? තියනවා නම් ඒවා එකතු කරලා හෝ අඩු කරලා සුළු කර හැකි. ඇත්තටම මෙන්න මේ ඍණ 18යි ධන 17යි කියන්නේ දෙන්නම සංඛ්‍යා. ඒ කියන්නේ ಜಾතිය අතින් සමාන. එක ಜಾතිය සංඛ්‍යා කියන ಜಾතියේ. හැබැයි බීජීය පද නැහැ සජාතීය අයනේ. මේ 12x ට 12x විතරමයි ඉන්නේ මෙතන. මේ 18න් 17ක් අඩු කරන්න එපා. මොකද මෙයා ඍණ මෙයා ධන. අපිට එන උත්තරයක් 1යි. වැඩි එකේ ලකුණ ඍණ හින්දා ඍණ 1යි. එහෙමනම් මෙන්න මේ පියවරෙන් මෙතෙන්ට එනවට අපි කියනවා සුළු කිරීම කියලා. හරි. මේ ගාන ලියද්දි මේ ඊතල මෙහෙම්මම ගහන්න ඕනේ. මේ රතු පාටින් මම කරන වැඩ ඔයාලත් රතු පාටින් ওই විදිහටම කරන්න ඕනේ. ඔන්න අපේ පළවෙනි ගාන. අපි දෙවෙනි ගාන හදලා බලමු. දෙවෙනි ගානේ මම දෙනවා මෙන්න මෙහෙම කෙනෙක්. හරි. ඔන්න ගුණිතයන් මෙතන අවස්ථා දෙකක් තියෙනවා. මෙන්න මේකේ ගුණිතයක් තියෙනවා මේකෙත් ගුණිතයක් තියෙනවා. අපි මේවා කරා කලින් ප්‍රසාරණය කියන කොටසේදී මේ වගේ ඒවා කරානේ. එහෙනම් අපිට මේක ප්‍රසාරණය කරගන්න පුළුවන් x ගුණ කිරීම x වර්ග x ගුණ කිරීම 4 4x හැබැයි ධනයි ඍණයි හින්දා ඍණ 4x ඊළඟට 5 ගුණ කිරීම x 5x ඍණයි ධනයි හින්දා ඍණ 5x 5 ගුණ කිරීම 2 10යි ඍණයි ඍණයි හින්දා ධන 10යි. ඔන්න අපි මොන පියවරද මේ ඉවර කරේ? ප්‍රසාරණ පියවර ඉවර කරා. ගුණ කරන්න තියෙන දේවල් ගුණ කරලා ඉවර කරනවට අපි කියනවා ප්‍රසාරණය කරනවා කියලා. ඉතින් පළවෙනි පියවරේ ගුණිතයන් තිබ්බා. මේකේ ගුණිතයන් ටික අපි කරලා තියෙනවා. කරලා උත්තර ටික දාලා තියෙනවා. ඉතින් අපි කියනවා මෙතනින් මෙතෙන්ට එනවට ප්‍රසාරණය කරා කියලා. ඔන්න මේ පියවරට ආවා මෙතන ඉඳලා. ඊළඟට අපි මේකේ සජාතීය කට්ටිය තෝරනවා. මෙන්න ඍණ 4x එකයි ඍණ 5x එකයි VG අතින් සජාතීයයි. VG අතින් සජාතීයයි වගේම එයාලා ලකුණු පැත්තෙනුත් සමානයි. මෙයත් ඍණ මෙයත් ඍණ. එහෙනම් අපි මෙන්න මේ දෙන්නව සුළු කරනවා. ඒ දෙන්නව සුළු කරන්න පුළුවන් අපිට දෙන්නම ඍණ හින්දා 9x කියලා එකතු කරා ඍණ 9x කියලා. ධන 10යි. ඉතින් ඔතනින් පස්සේ අපිට මේක සුළු කරන්න බෑ. ඔච්චරයිනේ. මොකද මෙයා x වර්ග මෙයා x මෙයා 10. එහෙනම් මෙන්න මේ පියවරෙන් මෙතෙන්ට ආවට අපි කියනවා සුළු කිරීම කියලා. හරි. මේ දෙක කොහොමම ලියාගන්න? ඔය විදිහටම රතු පාටින් ඊතල දාලා ලියාගන්න. සුළු කිරීම.
අපි මේ විදිහටම තව පොඩි ගණන් දෙකක් හදමු ප්‍රසාරණය සහ සුළු කිරීම කියන කොටසේදී. මම මෙතනම මෙහෙම හදන්නම්. මේ තමයි අපේ තුන්වෙනි ගාන. බලන්න තුන්වෙනි ගානේ කොහොමද තියෙන්නේ කියලා මම මෙතන දෙනවා 13a ඍණ 5 වරක් 4 ඍණ 2a. ඔන්න ඔහොම දෙනවා. එහෙනම් බලන්න පුතේ ඔය 13a ඍණ 5 වරක් 4යි ඍණ 2a. ඉතින් මෙතනම වෙන්න මේකේ ගුණිතය තියනවා කියලා කියවෙනවනේ 5 වරක්නේ. හැබැයි හොඳට මතක තියාගන්න පුතේ මෙන්න මෙතනදි වගේම මෙතනත් අපි ಗುಣ කරන්නේ ඍණ 5න්. මේ මෙතනත් ඍණ 5 දැන් මෙයා 5න් විතරක් නෙමෙයි එයාගේ ලකුණුනුත් එක්ක ಗುಣ වෙන්න ඕන. ඉතින් මෙතනත් එහෙනම් ඍණ 5ම තමයි තියෙන්නේ. එහෙනම් අපිට එනවා උත්තරයක් 13a 5 වරක් 4 20යි. හැබැයි ඒ 20 මොන 20යිද? ධනයි ඍණයි. මෙයා ඍණ මෙයා ධන. එහෙනම් උත්තරේ ඍණ 20යි. ඊළඟ 5 වරක් 2යි අපිට එනවා 10යි a කියලා. ඍණයි ඍණයි හින්දා මෙයා ධන 10යි a කියලා එන්නේ. ඔන්න අපි ප්‍රසාරණ පියවර කරා. ඊළඟට බලන්න මේකේ සුළු කරන්න පුළුවන් පද දෙකක් තියෙනවා. එකක් තමයි 13යි a1යි ධන 10යි a1යි. දෙන්නම a අඩංගු වීජීය පද. සිම්පල් a අඩංගු වීජීය පද. දෙන්නම ඒ වගේම ධන. එහෙනම් අපිට එකතු කරලා 23යි a කියන්න පුළුවන්. මෙයත් ධන මෙයත් ධන හින්දා උත්තරේ ධන වෙනවා එකතුවත්. හැබැයි අපි ඒක දාන්නේ නැහැ ඉස්සරහින් ඉන්න හින්දා. තව මේකේ ඍණ 20ක් තියෙනවා. නේ ඍණ 20ක් මෙතන තිබ්බනේ. ඒක මෙතෙන්ට ආවා. ඔන්න සුළු කිරීම කියලා අපි 23යි a ඍණ 20 කියලා අපි මේක සුළු කරා. අපි තව එක ගානක් හදමු. මේකේ 4 වෙනි ගාන විදිහට මම එතන දෙන්නම් ඔයාලට ද්විපදයකින් ಗುಣ කරලා ප්‍රසාරණය කරන්න තියෙන තැන. හරි මේ බලන්නකෝ. අපේ 4 වෙනි ගාන මම ඒකෙදි හදන්නේ ද්විපදයකින් ಗುಣ කිරීම කියන ගානක්. එහෙනම් අපි ගමු 3x ඍණ 4 ඊළඟට x ධන 7. හරි අපි මේක ප්‍රසාරණය කරලාම ඉස්සෙල්ලා ප්‍රසාරණ පියවර ලියාගෙනමු. එහෙනම් අපිට 3x වරක් x ගෙන් එනවා 3x වර්ග කියලා එකක්. වර්ග කියලා පදයක් ප්‍රසාරණයක්. දැන් මේ ගානේ සම්පූර්ණව තියෙන ගුණිතයක් නේ. මේ සම්පූර්ණ එකම ගුණිතයක් තියෙන්නේ. ඊළඟට 3x වරක් 7න් එනවා අපිට ධන 21x කියලා. මොකද මෙයත් ධන මෙයත් ධන හින්දා. ඊළඟට 4 වරක් x අපිට එනවා 4x කියලා. මෙයා ඍණ මෙයා ධන හින්දා මෙයා ඍණ 4x වෙනවා. ඊළඟට 4 වරක් 7 28යි කියලා අපිට එනවා. ඒකත් ඍණයි ධනයි හින්දා ඍණ 28ක් වෙනවා. දැන් පුතේ මේක ඇතුලේ සජාතීය පද දෙකක් ඔන්න අපිට හම්බ වෙනවා. ධන 21යි x1යි ඍණ 4යි x1යි. සජාතීය වීජීය පද දෙකක්. ඉතින් එහෙනම් සුළු කර හැකිනේ. එහෙනම් අපි 3x වර්ග පදයේ හැමම තිබ්බා. මෙන්න මේ දෙන්න එක්කෙනෙක් ධන එක්කෙනෙක් ඍණ හින්දා 21න් 4ක් අඩු කරලා 17x කියලා ගත්තා. වැඩි එකේ ලකුණ ධන හින්දා මෙතෙන්ට ධන දාන්න ඕනේ අනිවාර්යයෙන්ම. මොකද එයා ඉස්සරහ ඉන්න කෙනෙක් නෙමෙයිනේ. මෙතෙන්ට නොදැම්මට මෙතෙන්ට දාන්නම ඕනේ. මේකේ තව තියෙනවා ඍණ 28 කියලා පදයකුත්. එහෙනම් අපි ඔන්න මේ ප්‍රකාශනයත් පද 3ක් දක්වා සුළු කරගත්තා. හරි. ඔය දෙකත් ලියා ගන්නකො. එහෙමනම් අපිට වීජීය ප්‍රකාශන ප්‍රසාරණය කියන කොටස සහ සුළු කිරීම කියන කොටස මේ විදිහට අවසන් කරන්න පුළුවන්. දැන් මේ වගේ යෙදීම් අපිට ඉස්සරහදී පාඩම් වලදී හම්බ වෙනවා. අර මම කීවත් වගේ ප්‍රස්ථාර, ශ්‍රේණි, පරිමාව, වර්ගඵලය, ඊළඟට වර්ගජ සමීකරණ, සමගාමී සමීකරණ, ඔය වගේ ගොඩක් ගණන් වල මෙන්න මේ යෙදීම් අපිට හම්බ වෙනවා. ඒ කියන්නේ මේ විදිහේ ප්‍රසාරණයන්, මේ විදිහේ සුළු කිරීම,
ඒව මොනවද කියන එක දැන් ඔයාලා දන්නවා. ඒ හින්දා මේවා හරියට ඉගෙන ගන්න පුතේ අපිට එතකොට මේ පාඩම් වලදී මාර ලේසියක් දැනෙනවා. හරි? එහෙමනම් මම වීඩියෝ කොටස් දෙකක් මේ VGA ප්‍රකාශන ප්‍රසාරණයට එකකුත් VGA ප්‍රකාශන සුළු කිරීම කියන එකකුත් විදිහට මම මූලික ගණිතය කියන පාඩම යටතේ ඔන්න වීඩියෝ කොටස් දෙකකින් මේ පාඩම ඉවර කරනවා. ඔයාලට පුළුවන් මේ වීඩියෝ එකත් බලලා ඉවර වෙලා මේකට පහලින් තියෙන ඔන්ලයින් විභාගෙට ලියලා උත්තර ටික බලන්න. ඒකත් අනිවාර්යෙන් කරන්න. බලන්න Tamanට කොච්චරක් හරියන්න හදන්න පුළුවන්ද? Tamanගේ තවත් වැරදි වැඩි නම් ආපහු වීඩියෝ එක හරි බලන්න. ආපහු ඒ තියෙන ගැටලු निराකරණය කරගන්න. ප්‍රශ්නයක් තියෙනවා නම් එහෙම නැත්නම් ඊටත් වඩා මොන හරි Tamanට නොතේරෙනම ප්‍රශ්නයක් තියෙනවා නම් අපේ chat එකට දාන්න. මම එතකොට ඒකට උත්තරයක් දෙන්නම්. එමනම් පුතේ අපි මේ වීඩියෝ එක මෙතනින් නතර කරමු. මූලික ගණිතය කියන පාඩමේම තවත් වීඩියෝ එකකින් අපි ඊළඟට හම්බෙමු. එහෙමනම් තෙරුවන් සරණයි.